පින්වත්නි අපි ගියවර සම්මාදිට්ඨියේ පළවෙනි පියවර විදිහට කතා කරගත්තා අපේ අවධානය යොමු කරගත්තා මේ කුසලය සහ අකුසලයේ සම්බන්ධවත් කුසල් මූලය සහ අකුසල් මූලයේ සම්බන්ධවත් එහි දැන ගැනීම තුළ ඇතිවෙන සම්මාදිට්ඨිය කොහොමද නිවන කරාම Tamanගේ දැක්ම පමුණුවන්නේ කියන කාරණේ. එතකොට නිවන කරාම පමුණුවන මේ විශේෂ සම්මාදිට්ඨිය තුළ කොහොමද විදර්ශනා සම්මාදිට්ඨියත් මාර්ග සම්මාදිට්ඨියත් ඵල සම්මාදිට්ඨියත් ඉන්නනතුරුව ප්‍රත්‍යවේක්ෂා සම්මාදිට්ඨිය දක්වාම කොහොමද කුසලය අකුසලය දැන ගැනීම තුළ අපේ චර්යාව දැක්ම පිරිසුදු කරගෙන සම්පූර්ණයෙන්ම ශෝක පරිදේවයන් සංසිඳුවාගෙන කායික මානසික පරිදාහයන් සංසිඳුවාගෙන දුක්ඛසන්තරෝ දුක අතුරුදහන් කරගන්නේ කොහොමද කියන කාරණේ පිළිබඳ අප කතා කරගත්තා. අද එහි දෙවැනි පියවර විදියට ආහාරය තුලින් සම්මාදිට්ඨිය හදාගන්න විදිහයි අප අද දේශනාවෙන් දේශනා කරන්නේ. මේ සඳහන් වෙන්නේ පින්වත්නි සියා ආවුසෝ යතෝකෝ ආවුසෝ මේ සියා ආවුසෝ කියන්නේ ආයුෂ්මතුනි තවත් සම්මාදිට්ඨිය ඇති වෙන ක්‍රමයක් තියෙනවා කියන එක. යතෝකෝ ආවුසෝ අරිය ශාවකෝ ආහාරංච පජානාති ආහාර සමුදයංච පජානාති ආහාර නිරෝධංච පජානාති ආහාර නිරෝධගාමිනී පටිපදංච පජානාති එත්තාවතාපිකෝ ආවුසෝ අරිය ශාවකෝ සම්මාදිට්ඨි හෝති. ආයුෂ්මතුනි එපමණකින් සම්මාදිට්ඨිකයි. මොකද සංඝයා අහනවා මේ අපි මුලින් කියපු මුල් දේශනාවේ කියපු කුසල අකුසල් දැන ගැනීම තුල කුසලයත් අකුසලයත් වෙන්වෙන් වශයෙන් දැන ගැනීම තුල ස්වාමීනි මේ ඊට වෙනත් ක්‍රමයක් තියෙන්න බැරිද කියලා. මොකද අපි දන්නවා මේ එක එක්කෙනාගේ දැක්ම එක එක්කෙනාගේ මෝරපු විදර්ශනා ප්‍රඥාව ඊටම විවිධයි. එක වගේ නෑ. ඒ තුල විවිධත්වයක් තමයි අත්දකින්න ලැබෙන්නේ. එතකොට විවිධත්වයකින් යුතු සම්මාදිට්ඨිය එක විවිධාකාර නම් විවිධාකාර වූ සම්මාදිට්ඨිය තුල පින්වත්නි විවිධාකාර පුද්ගලයන්ට ඒ කෙනාට හරියන තැනකින් ස්පර්ශ කරගන්න පහසුයි කියන අදහසින් වෙන්නේ නැති සංඝයා මෙහෙම අහන්නේ නැත්තේ සමහර විට අර කුසල් අකුසල් පිළිබඳ අදහසක් තියෙන කෙනෙක්ව අදහසක් නැති කෙනෙක් ඊට වඩා එකක් තියනවද නැද්ද බොහෝ දෙනෙකුට ඒක උදව් වෙයි කියලා හිතාගෙන සාරිපුත්ත හාමුදුරුවන්ගෙන් මේ කාරණේ අහන්නේ ඇති. එතකොට උන්වහන්සේගෙන් අහන්නේ මේ සාරිපුත්තයන් වහන්සේ සම්මාදිට්ඨියේ කුසල අකුසල් වල දැන ගැනීම තුළ ඇතිවෙන සම්මාදිට්ඨියට පරිබාහිරව තවත් සම්මාදිට්ඨියක් නැද්ද කියලා. එතකොට කියනවා සියා අවශ්‍යමුතුනි තියෙනවා එහෙම එකක්. යතෝකෝ ආවුසෝ අරිය ශාවකෝ ආර්ය ශ්‍රාවකයා ආහාරංච පජානාති ආහාරය දැනගන්නවා කියනවා. ආහාර සමුදයංච පජානාති ආහාරයේ සමුදය දැනගන්නවා. ආහාර නිරෝධංච පජානාති ආහාරයේ නිරුද්ධ වීමත් දැනගන්නවා. ආහාර නිරෝධගාමිනී පටිපදංච පජානාති ආහාර නිරුද්ධ කරන ප්‍රතිපදාවක් දැනගන්නවා. එත්තාවතාපිකෝ ආවුසෝ අරිය ශාවකෝ සම්මාදිට්ඨිය එපමණකින් ආයුෂ්මතුනි ආර්ය ශ්‍රාවකයා සම්මාදිට්ඨික වෙනවා කියලා මේ සම්මාදිට්ඨිය සම්බන්ධ නව පියවරක් තමයි මේ දේශනා කරන්නේ. එතකොට මේ පියවර ඔක්කොම දැනගන්න ඕනේ සම්මාදිට්ඨිය ඇති වෙන්නේ. මේ කොතනින් ස්පර්ශ කළත් මතක තියාගන්න යා නිවනයි ස්පර්ශ කරන්නේ. එහෙමනම් සම්මාදිට්ඨික සූත්‍රයේ මේ 16 ආකාරයක ක්‍රම තුල 16 ආකාරයකින්ම නිවන ස්පර්ශ කරන විදියයි අපි මේ දේශනා මාලාවේ මතක් කරන්නේ. අද වෙනම ආකෘතියක එකක් තමයි ඔබට දේශනා කරන්නේ. පින්වත්නි මේ ආහාරම් පජානාති කියන එක මේ ආහාරය දැනගන්නවා කියන ස්වභාවය මොනවද ආහාර කියලා දැන ගැනීම ඉතාම වැදගත් දෙයක්. දැන් මෙතන ආහාර කියලා කියන්නේ චත්තාරෝමී ආවුසෝ ආහාරං ආයුෂ්මතුනි ආහාරය හතර ආකාරයි කියනවා. දැන් අපිට ආහාරය කියනකොට එකපාරම ඉන්නේ මේ කනබොන ආහාරය. කනබොන මේ කබලින්කාර ආහාරයෙන් ඇඟ වැඩෙනකොට අපිට ඔළුවට එන්නේ මේ බත් මාළු කව්පි මුං ඇට විදියට ගන්න ආහාරය. නමුත් මෙතන කියන ආහාරය වෙනයි. ඒක අපිට හොඳටම තේරෙනවා. චත්තාරෝමේ ආවුසෝ ආහාරං ආයුෂ්මතුනි ආහාරය හතර ආකාරයි. ඒකට හේතුවක් තියෙනවා. භූතානං වා සත්තානං වා තිතියා සම්භවේසීනං වා අනුග්ගහාය
මෙතන කියනවා සත්වයාගේ පැවැත්ම පිණිස සම්භවේසීනංම අනුග්‍රහය. සත්වයාට අනුග්‍රහ පිණිස පවත්වන ආහාර හතරක් තියෙනවා කියලා. එතකොට මේ ඇඟ පවත්වන එකම නෙමෙයි මෙතන කියන්නේ. සත්වයාගේ පැවැත්මට. පැවැත්ම කියන්නේ උපතේ සිට මරණය දක්වා පැවැත්මම නෙමෙයි පින්වත්නි. සත්වයාගේ පැවැත්ම කියලා කියන්නේ සාංශාරික පැවැත්ම. එහෙමනම් මෙතන කතා කරන ආහාර ටිකක් ගැඹුරුයි. හේතුව තමයි මේ කනබොන ආහාරයෙන් අපේ උපතේ සිට මරණය දක්වා අත්දැකීම් සමූහයට මේ ශරීරයේ මේ රූපේ වර්ධනයට උදව් වෙන ආහාරයනේ අපිට ඔළුවට එන්නේ. මෙතන කියන්නේ සත්වයාගේ පැවැත්ම. ඒක සාංශාරික පැවැත්මට උදව් වෙන ආහාර වර්ග හතරක් තියෙනවා. ඒතර මෙන්න මේ ආහාර හතර නිසා තමයි සංසාරයේ අකණ්ඩව ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් මැරෙමින් මේක නිකන් දෝලණය වෙවි ගලාගෙන යන්නේ. මෙන්න මේක දැනගන්න ඕන. ඒ දැන ගැනීම තුළ උන්වහන්සේ මතක් කරනවා ආහාරංච පජානාති. ආහාරය මොකද්ද කියලා දැනගන්නවා. ආහාර සමුදයංච පජානාති. ආහාරවල සමුදය. මේ එහෙමත් නැත්නම් ආහාරවල හට ගැනීම කුමක් මුල් කරගෙනද පවතින්නේ කියලා දැනගන්නවා. ආහාර නිරෝධංච පජානාති. ආහාර කුමක් නිසා හට ගන්නවද කුමක් නිසා නිරුද්ධ වෙනවද කියලා දැනගන්නවා. හටගන්නේ යමක් නිසාද නිරුද්ධ කළ යුත්තේ තේමයි. ඊට පස්සේ මතක් කරනවා ආහාර නිරෝධ ගාමිනී පටිපදංච පජානාති. ආහාර නිරුද්ධ කර යුතුයි නම් ආහාර වල නිරුද්ධ කරන ප්‍රතිපදාව මොකද්ද කියලා දැනගන්නවා. මෙන්න මේ හතර දැනගන්නකොට එයා ඊපමණකින්ම සම්මාදිට්ඨික වෙනවා. දැන් මෙතනදී මතක් කරනවානේ සත්‍යයාගේ සාංශාරික පැවැත්මට මේ ජීවිතයේ පැවැත්මටත් උදව් වෙන සංසාරික පැවැත්මටත් උදව් වෙන ආහාර හතරක් තියෙනවා. මොනවද ඒ ආහාර හතර? කබලින්කාර ආහාර ඕලාරිකෝච සුකුමෝච. කබලින්කාර ආහාරයක් තියෙනවා. ඕලාරිකෝච සුකුමෝච. ඕලාරික හෝ සුකුම හෝ වේවා මේ කබලින්කාර ආහාරය. මෙන්න මේ කබලින්කාර ආහාරය තමයි මුං ඇට කව්පි කඩල බත් ඉන්දියාප්ප මේ විදිහට අපි ගන්න මේ කබලින්කාර ආහාරය. එහෙනම් මේ කබලින්කාර ආහාරයනොත් මේ රූපේ නඩත්තු වෙනවා. මේ රූපේ නඩත්තු වෙන්නේම කබලින්කාර ආහාරයෙන්. අපි ඒක ඉස්සරහට විස්තර කරගමු. එතකොට ඒක ඕලාරික කබලින්කාර ආහාරයක් තියෙනවා. සුකුම ඊටම් සියුම් කබලින්කාර ආහාරයක් තියෙනවා. කියන්නේ මෙතන කබලින්කාර ආහාර කියන අදහස ASCII තියෙන්නේ මේ උපන් සත්‍යයාගේ පැවැත්ම පිණිස මරණය දක්වාම යන පැවැත්ම පිණිස උදව් වෙන ආහාරය කියන එක. ඒක ඕලාරික වෙන්නත් පුළුවන් සුකුම වෙන්නත්. දැන් කෙනෙක් අහන්න පුළුවන් මොනවද සුකුම ආහාර? දැන් කඩල නම් ඕලාරිකයි. මුං ඇට නම් සුකුම. මුං ඇට නම් ඕලාරිකයි. ඒතර සුකුම නිකන් වතුර වගේවද නෑ පින්වත්නි. එහෙම නෙමෙයි. සුකුම ආහාර තියෙනවා. ඔකට හරිලා දැන් ඕලාරික හෝ සුකුම හෝ මේ කබලින්කාර ආහාරයෙන් තමයි මේ මිනිස්යත් යැපෙන්නේ. දෙවියන් පවතින්නේ මේ ආහාරය නිසා. ඒතර දෙවියන් අපිට ඕලාරික ආහාර තිබුණාට දෙවියන්ට තියෙන්නේ සුකුම ආහාර. ඊටාම සිවුම් ආහාර. ඒතර ඒ සිවුම් ආහාරය නිසා තමයි මේ උපන් ජීවිතේ පවතින්නේ. දැන් එක තැනක තියෙනවා සංයුක්ත නිකායේ යක්ක සංයුක්තේ එක තැනක තියෙනවා හරිම ලස්සන අදහසක්. ඒ තමයි සක්‍රදේවේන්ද්‍රයාගේ ආසනයේ කළු පාට මිටි යකෙක් වාඩි වෙනවා. ටිකක් කළුයි මිටි. මේ කළු මිටි යක්ෂයා මේ සක්‍රදේවේන්ද්‍රයාගේ ආසනයේ වාඩි වුණාම අර අනික් පරිවාර දෙවිවරු හැමෝම කියනවලු නුඹ කාගේ ආසනයේද වාඩි වෙලා ඉන්නේ කියලා දන්නවද? ඔය ආසනේ අපගේ සක්දෙවිඳුන්ගේ ආසනේ. ඔය ආසනේ උඹට අයිති ආසනයක් නෙමෙයි. ඔය ආසනේ අයිති සක්දෙවිඳුන්ට සක්‍රදේවේන්ද්‍රයාටයි ඔය ආසනේ අයිති. ඒ නිසා වහාම නැගිටපන් කියලා අර ඉන්න වටේ ඉන්න දෙවිවරු කෑ ගගහ බනින්න පටන් ගත්තලු. ඒතර වටේ ඉන්න අය බනිනකොට අර කළු මිටි යක්ෂයා සුදු වෙන්න පටන් ගත්තලු. ඒ වගේම උස යන්න පටන් ගත්තලු. ඒ වගේම ඊටාම රූප සම්පන්න බවට පත් වෙන්න පටන් ගත්තලු. පටන් ගන්නවා දැන් මේ දෙවිවරුන්ට හරි පුදුමයි. මොකද බනින්න මේ අමනුෂ්‍යයක් උස වෙනවා, සුදු වෙනවා, ඊටාම රූප සම්පන්න වෙනවා, ලස්සන වෙනවා. එහෙම වෙනකොට එතන හිටපු
සක්‍ර දේවේන්ද්‍රයා මේක දැකලා දැන් තමන්ගේ ආසනේ වාඩි වෙලා ඉන්නේ. දැන් සක්‍ර දේවේන්ද්‍රයා ටිකක් වෙනස් විදියටනේ හිතන්නේ. අර ඉතුරු අය බනිනකොට සක්‍ර දේවේන්ද්‍රයා බැලුවා මේ කළු මිටි යකා උස වෙනවා සුදු වෙනවා. එතකොට සක්‍ර දේවේන්ද්‍රයා දකුණු දන මණ්ඩල බිම ඇනලා උතුරු සළුව බිම දාලා කියනවලු පින්වත මම සක් දෙවිඳු එමි කියලා. පින්වත මට තමයි සක්‍ර දේවේන්ද්‍රයා කියන්නේ මමයි සක් දෙවිඳු කියලා කියනවා. එතකොට අර කළු යකා මිටි යකා උස වෙනවා. උස ගිහින් සදු වෙලා හිටපු කළු මිටි යක්ෂයා ආයෙත් කළු වෙනවා මිටි වෙනවා විරූපී වෙනවා. ඒ විරූපී වෙච්ච තැනම මේ මිටි යක්ෂයා අතුරුදහන් වෙනවා. ඒ වෙලාවේ අර සක්‍ර දේවේන්ද්‍රයා ඉතුරු දිව්‍ය පිරිසට කියනවා පින්වත් දෙවිවරුනි නුඹලා දන්නවද මේ යක්ෂයාගේ ආහාරය මොකක්ද කියලා. ඒතකොට කියනවා මේ ක්‍රෝධය ආහාරය කරගත්ත අමනුෂ්‍යයක් කියනවා. ඒතකොට ක්‍රෝධය ආහාරය කරගත්තා මේ ක්‍රෝධය ඒ ආහාරයේ මුල් කරගෙන තමයි ඒ යක්ෂයාගේ ශරීරය වෙනස් වෙන්නේ. එහෙමනම් අපිට තේරෙනවා මේ පැවැත්මට සුකුම ආහාරත් උදව් වෙලා තියෙනවා. ඊටාම සියුම් ආහාර කරගෙන මෙතන මේ කබලින්කාර ආහාර කියන එක ඇස්සේ තියෙන්නේ මේ උපතේ සිට මරණය දක්වා මේ රූපේ නඩත්තු කිරීම පිණිස උපකාර වන ආහාර කියන එක. අපි ඒක ඉස්සරහට තවත් විස්තර කරලා දැනගමු. ඒකට එයා දැනගනවා කබලින්කාර ආහාරය. ඒක ඕලාරික වෙන්නත් පුළුවන්, සුකුම වෙන්නත් පුළුවන් කබලින්කාර ආහාරය. දැන් මෙතන කියන්නේ මේ ජීවිතයේ පැවැත්ම ගැන විතරක් නෙමෙයිනේ සාංශාරික පැවැත්මට උදව් වෙන. මොකද මේක දැනගත්තොත් නේ සාංශාරික පැවැත්මට උදව් වෙන ආහාර නතර කරලා ආහාරවල නිරෝධයට ගිහින් ආහාර නිරුද්ධ කරන ප්‍රතිපදාවට ගිහින් සංසාර පැවැත්ම නතර කරලා දාන්න පුළුවන්. ඒතකොට මේ සංසාර පැවැත්ම නතර කිරීම දක්වාම මේ ආහාරම් පජානාති කියන එක දැනගත්තොත් එයාට සම්පූර්ණයෙන් මේ දුක හමාර කරගන්න පුළුවන්. ඒ කියන්නේ මේක එක්තරා නිවන් අවබෝධ කරන නිවන ස්පර්ශ කරන එක්තරා වැදගත් සම්දිස්ථානයක් මේ ආහාරය ගැන දැනගන්නවා. ඊට පස්සේ ඊළඟ ආහාරය තමයි පස්ස ආහාර. මොනවද පස්ස ආහාර කියලා කියන්නේ? පස්ස ආහාර කියලා කියන්නේ කාරණා තුනක එකතුව. ස්පර්ශය කියලා කියන්නේ චක්කු සම්පස්සේ, සෝත සම්පස්සේ, ගාන සම්පස්සේ, જીවහා සම්පස්සේ, කාය සම්පස්සේ, මනෝ සම්පස්සේ කියන මේ සම්පස්සේට කියනවා පස්ස ආහාර කියලා. ඇහැයි රූපයයි ඇහි විඥානයයි තුන එකතු වීම ස්පර්ශය. ඉස්සරහට මම ඔබට කියලා දෙන්නම් කොහොමද පස්සේ ආහාරයක් වෙන්නේ. මොකටද පස්සේ ආහාරයක් වෙන්නේ කියලා. දැන් ඉස්සෙල්ලා පස්ස කියන්නේ මොකක්ද කියලා දැනගත්තාම මේ වෙලාවේ ප්‍රමාණවත්. ඇහැයි රූපයයි ඇහි විඥානයයි තුන එකතු වීමට කියනවා චක්කු සම්පස්සේ කියලා. කනයි ශබ්දයයි කනේ විඥානයයි තුන එකතු වීමට කියනවා සෝත සම්පස්සේ කියලා. නාසයයි ගඳ සුවඳයි නාසයේ විඥානයයි තුන එකතු වීමට කියනවා ගාන සම්පස්සේ කියලා. දිවයි රසයයි જીවහා විඥානය එකතු වීමට කියනවා જીවහා සම්පස්සේ කියලා. ඊට පස්සේ කයයි පහසයි කයේ විඥානයයි තුන එකතු වීම නිසා කියනවා කාය සම්පස්සේ කියලා. ඒ වගේම මනසයි අරමුණුයි මනෝ විඥානයයි තුන එකතු වීම නිසා ඒකට කියනවා මනෝ සම්පස්සේ කියලා. එමනම් මෙතන සම්පස්සේ කියන්නේ කාරණා තුනක එකතුවට. මේ කාරණා තුන එකතු වීම තමයි සම්පස්සේ කියලා මෙතන හඳුන්වන්නේ. එතකොට ඒකට කියනවා පස්ස ආහාර කියලා. එතකොට මේ ස්පර්ශය ආහාරයක් වෙන විදිහ අපි පස්සේ බලමු. ඔක තමයි පස්ස ආහාර. දැන් උතර කියන්න පුළුවන් කෙනෙක් මේ අපි එහෙම ඒවා කාලා නැහැ නේ කියලා. නමුත් මෙතන කියන්නේ එහෙම කන බොන එකක් ගැනම නෙමෙයි. මෙතන කියන්නේ මේ චත්තාරෝමී ආවුසෝ ආහාර මේ ආහාර හතර භූතානං වා සත්තානං වා තිතියා සම්භවේසීනං වා අනුග්‍රහිතවා. ඒ කියන්නේ සත්වයාගේ පැවැත්ම පිණිසත් සත්වයාගේ අනුග්‍රහය පිණිසත් ඒ කියන්නේ සසර සත්වයාගේ පැවැත්මටම උදව් කරන ආහාරය. ඒ ආහාර අදහසින් මේ කියන්නේ. එහෙමනම් පස්ස ආහාර දෙවෙනි එක. ඊළඟ එක තමයි මනෝ සංචේතනා ආහාර. මෙතන මනෝ සංචේතනා කියලා කියන්නේ මේ මනෝ සංචේතනා කියන ආහාරය මුල් කරගෙන තමයි නාම රූප ධර්මයන්ගේ මනෝ සංචේතනා කියන ආහාරය මුල් කරගෙන තමයි පින්වත්නි උත්පත්තියට හේතු වන කර්මය සකස් වෙන්නේ. ඒතර උත්පත්තියට හේතු වන උත්පත්තිය කියන්නේ පින්වත්නි නැවත උපතක් කරා යන විඥානීය බැස ගැනීමට ආහාරය වෙන නිසා ඒකට කියනවා මනෝ සංචේතන ආහාර කියලා. මනෝ සංචේතන ආහාර. ඒතර ඊළඟ එක තමයි විඥාන ආහාර. විඥාන ආහාර කියලා කියන්නේ නාම රූප ධර්මයන්ගේ පැවැත්මට ආහාරය වෙන විඥානය.
તો නාම රූපයන්ගේ පැවැත්මට උදව් කරන ආහාරයට විඥාන ආහාර කියලා කියනවා. එතකොට දැන් මෙන්න මේ හතර තමයි ආහාර කියන ගණේ මෙතන සලකලා තියෙන්නේ. මොනවද ආහාර හතර? කබලින්කාර ආහාර, පස්ස ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර. මෙන්න මේ ආහාර හතර ප්‍රත්‍ය කරගෙන තමයි මේ ආහාර හතර මුල් කරගෙන තමයි මේ ආහාර හතර නිසා තමයි සත්වයාගේ මේ රූපේ පවතින්නේත් ඒ වගේම සත්වයාගේ සංසාර පැවැත්ම තීරණය වෙන්නේ. මෙන්න මේ ආහාර හතර අපි දැනගන්න ඕන. ඊට පස්සේ මෙතනදී භාග්‍යතුන් වහන්සේ වදාරනවා මේ ආහාර නිරෝධංච පජානාති. ආහාරවල නිරෝධයක් දැනගන්න ඕන කියනවා. ආහාරවල නිරෝධය තමයි පින්වත්නි ආහාරවල සමුදයක් දැනගන්න ඕන. ආහාරවල සමුදය තමයි තණ්හා සමුදය ආහාර සමුදය. තණ්හාව නිසයි මේ ආහාර ටික හටගන්නේ. තණ්හාවක් නැත්නම් මේ ආහාර හටගන්න විදියක් නැහැ. ඊට පස්සේ ආහාර නිරෝධයක් දැනගන්න. මොකක්ද ආහාර නිරෝධය? තණ්හාව නම් ආහාර ඇති වෙන්න හේතු උනේ තණ්හාව නැත්නම් ආහාර හටගන්නේ නැහැ. මේ ආහාර හතර හටගන්නේ තණ්හාව නැත්නම්. අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ ආහාර නිරෝධම්මි පටිපදා සෙය්‍යති දං සම්මා දිට්ඨි සම්මා සංකප්ප ආදී වශයෙන් පැහැදිලි වෙනවා. ආහාර නිරුද්ධ කරන ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඔන්න ඔය හතර දැනගත්තාම ඔය හතර දැනගැනීමේ කූට ප්‍රාප්තිය විදියටත් එයාට විමුක්තිය මුණ ගැහෙනවා. එතනිනුත් වෙන සියලු කතා ඔක්කොම පැත්තකින් තියලා මෙන්න මෙතනිනුත් යම් කෙනෙකුට සම්මාදිට්ඨිය හදාගෙන විමුක්තිය දක්වාම හිත අසුරුව ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ හසිරීම තුල අවසාන ඉලක්කය තමයි කියන්නේ වෙන මොකුත් නෑ. එයා කුසල අකුසල දන්නේ නෑ. අනෙක් සියලු අපි කතා කරන සම්මාදිට්ඨික අංග දන්නේ නෑ. මේ ගැන ඊටාම පළල් අවබෝධයක් හදාගත්තාම සෝ සබ්බසෝ රාගානුසයන් පහය එයාගේ ආර්ය ඒ විදිහට දකින ආර්ය ශ්‍රාවකයා තුල රාගානුසය ප්‍රහාණය වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ පටිඝානුසයන් පහය පටිවිනෝදෙත්වා. එයාගේ පටිඝානුසය දුරු වෙන්න පටන් ගන්නවා. අස්මීති දිට්ඨි මානානුසයන් සමුහේත්වා. මම කියන හැඟීම දුරු වෙලා ගිහින් මානෙ දුරු වෙලා අවිද්‍යාව දුරු වෙන්න පටන් ගන්නවා. අවිජ්ජං උප්පාදෙත්වා විජ්ජං උප්පාදෙත්වා දිට්ඨ ධම්මේනු දුක්ඛසන්තරෝ හෝති. එයා තුල මේ જાතියෙදිම දුක කෙලවර කරලා මෙපමණ මේ જાතිය තුල දුක හමාර කරලා ඒ හමාර කිරීම තුල සම්පූර්ණයෙන් දුකින් නිදහස් වෙන්න පුළුවන්. කුමක් දැන ගැනීමද මේ ආහාරයත් ආහාරයට හේතුවත් ආහාරයේ නිරෝධයත් ආහාර නිරුද්ධ කරන ප්‍රතිපදාවත් දැනගත්තාම. දැන් පින්වත්නි අපි බලමු මේක කොහොමද අපි විමුක්තිය කරාම ස්පර්ශ වෙන විදියට හසුරුවා ගන්න මේ දැක්ම හදා ගන්න. දැන් මේක දැනගන්නකොටම යා සම්මාදිට්ඨිය තුල යම් තාක් ස්ථාවරයි. ආහාරය මොනවද දන්නවා? ආහාර හතරයි. ආහාර හතර වෙන වෙනම දන්නවා. කබලින්කාර ආහාර, පස්ස ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර. ආහාර වලට හේතුව විදියට දන්නවා. තණ්හාව නිසායි මේ ආහාර වැඩෙන්නේ. මේ ආහාර පෝෂණය වෙන්නේ. මේ ආහාර දියුණු වෙන්නේ තණ්හාව නිසා. තණ්හාව නැත්තම් මේ ආහාර වැඩෙන්නේ නැහැ. මේ ආහාර අවශ්‍ය වෙන්නේ නැහැ. මේ ආහාර වලට පැවැත්මක් නැහැ. එතකොට තණ්හාව නිරුද්ධ කරන ආහාර නිරුද්ධ කරන ප්‍රතිපදාව එකම ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා යා දැනගන්නවා. දැන් මේ විදිහට දැනගැනීම තුළ යා සම්පූර්ණයෙන්ම සම්මා දිට්ඨිය හදා ගන්නවා. ඊට පස්සේ යා ඒක විදර්ශනා කරලා සම්පූර්ණයෙන් දුක හමාර කරගන්න තැනට එයාපත් වෙනවා. පින්වත්නි මේ කබලින්කාර ආහාරය තුල අපිට යම්තාක් හැඟීමක් තියෙනවා මේ කබලින්කාර ආහාරයෙන් තමයි මේ ඇඟ පෝෂණය වෙන්නේ කියලා. ඒතර කබලින්කාර ආහාරයෙන් මේ ශරීරය පෝෂණය වෙනවා කියන එක අපිට එකපාරම හරියටම අදහසක් නැහැ. නමුත් ගැඹුරු අදහසක් නැතුණත් අපිට තේරෙනවා මේ කන බොන කෑමෙන් තමයි මේ රූපය මේ ශරීරයේ නඩත්තු වෙන්නේ කියලා තේරෙනවා. ඒතර මේ කන බොන කෑමේ යථා ස්වභාවය දැනගෙන ආහාර අනුභව කරන තැනට යනවා. එයා මොකද එයා ආහාරය දැනගෙන තියෙනවා. ආහාරය දැනගත්තට පස්සේ එයා ආහාරයේ ඉලක්කයේ තේරුම් අරගෙන තමයි එයා අනුභව කරන්නේ. ඒක හරියට මේ වගේ දැන් කබලින්කාර ආහාරය නිසයි මේ ශරීරයේ පෝෂණය වෙන්නේ. කියන්නේ එළියෙන් ගන්න කබලින්කාර ආහාරය සකස් වෙලා තියෙන්නේ සතර මහා ධාතුන්ගෙන්.
පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියන සතර මහා ධාතුන්ගෙන් තමයි කබලින්කාර ආහාරය හැදිලා තියෙන්නේ. එතකොට එයා දැනගන්නවා මේ කබලින්කාර ආහාරයෙන් හැදිච්ච ආහාරය මේ සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච ආහාරයෙන් මේ රූපේම පෝෂණය වෙනවා. මේ රූපේ හැදිලා තියෙන්නේ මොනවාගෙන්ද? එතකොට එයා ඒ තුල දැනගන්නවා රූපේ කතාවක්. රූපේ හැදිලා තියෙන්නේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියන සතර මහා ධාතුන්ගෙන්. එතකොට එයා රූපේ කතාවක් දැනගන්නවා. රූපේ හැදිලා තියෙන්නේ පඨවි ධාතු, ආපෝ ධාතු ආදී සතර මහා ධාතුන්ගෙන්. ඒතර සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච මේ රූපේ නඩත්තු කරන්නේ සතර මහා ධාතුන්ගෙන්මයි. මොකද එළියෙන් ගන්න කඩල වෙන්න පුළුවන්, මුං ඇට වෙන්න පුළුවන්, කවුපි වෙන්න පුළුවන්, බත් වෙන්න පුළුවන්, ඉදියාප්ප වෙන්න පුළුවන්, ආප්ප වෙන්න පුළුවන්, පිට්ටු වෙන්න පුළුවන්. මේ මොන නමින් කිව්වත් එළියෙන් ගන්න පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියන සතර මහා ධාතුන්ගෙන් තමයි ඒ කෑමත් හැදිලා තියෙන්නේ. එතකොට ඇත්තටම වෙන්නේ සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච මේ කය සතර මහා ධාතුන්ගෙන් පෝෂණය වෙනවා කියලා දකිනවා. එතකොට මේ රූපේ තුලත් වැඩෙන්නේ සතර මහා ධාතු නම් එළියෙන් ගන්න සතර මහා ධාතුන්ගෙන්ම මේක පෝෂණය වෙනවා කියලා මේ කබලින්කාර ආහාරය තුල එයා දැනගන්නවා. එතකොට මේ ආහාරය දැනගත්තට පස්සේ ආහාරය කෙරෙහි විශේෂ බැඳී යාමක් එයා තුල හටගන්නේ නෑ. රූපේ තුලත් රූපේ කෙරෙහිත් විශේෂ බැඳී යාමක් එයා තුල හටගන්නේ නෑ. එයා හැම වෙලාවකම ආහාරම් පජානාති ආහාරය දැනගන්නවා කියන තැන ආහාර ප්‍රත්‍යවේක්ෂා කරන්න පටන් ගන්නවා. ඒතකොට ආහාරයේ එකම ඉලක්කයකට එයා වළඳන්නේ. එතකොට මේ ලැබෙන කෑම කබලින්කාර ආහාරයේ පොළොස් උනත් එකයි, මාළු උනත් එකයි, ඒක මස් උනත් එකයි. ආහාරයේ සීමාව දැනගෙන තමයි පරිහරණය කරන්නේ. එතකොට මේ සීමාව දැනගෙන පරිහරණය කරනකොට ඒ දැනගෙන පරිහරණය කිරීම නිසා සංසාරයක් භවයක් පෝෂණය වෙන්නේ නැහැ. අන්න එතන ආහාරය දැනගැනීමේ වාසිය ඒකයි. කබලින්කාර ආහාරය දැනගත්තට පස්සේ එයා ආහාරي ඉලක්කයට වළඳන්නේ. දැන් ආහාරي ඉලක්කය මොකද්ද? ආහාරය ප්‍රතිවේක්ෂා කරනකොට කියනවා මේ ආහාර ගන්නේ නේවද වායන මදායන මණ්ඩනායන විභූෂනාය යාව දේව ඉමස්ස කායස්ස තිතියා මේ ආහාර ගන්නේ යැපෙන්නයි සරස ගන්න නෙමෙයි මේ හැඩ කරගන්න නෙමෙයි මේ ආහාරවල එහෙම ඉලක්කයක් නැහැ. බ්‍රහ්මචර්යානුග්‍රහය පැවිද්දෙක් උනත් නම් පැවිද්දෙක් බ්‍රහ්මචර්යාවට අනුග්‍රහ පිණිස කන්නේ. දැන් එයා ආහාරය දන්නවනේ ඇත්ත කතාව. ආහාරය නිසා තණ්හාවට අනුග්‍රහයක් කරන්නේ නැහැ. මොකද ආහාරය වැඩෙන්නේ තණ්හාව නිසා. ආහාරයේ කතාව දන්නේ නැත්නම් තණ්හාවේ කතාවක් දන්නේ නැත්නම් ආහාරය නිසාම තණ්හාව පෝෂණය වෙනවා. ඊට පස්සේ එයා දැන් මෙතන ආහාරය තුලත් මේක දැන ගැනීම තුල මේ ආහාරය තුලත් පංචස්කන්ධ ධර්මයක් ක්‍රියාත්මක වෙනවා කියලා එයා දැක්මකට එනවා. හේතුව තමයි මේ කබලින්කාර ආහාර වෙන්න පුළුවන් මේ මොන විදියට ආහාරය ගත්තත් මේ ආහාරය තුල තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු ස්වභාවයක් නම් මේ ධාතු ස්වභාවයකින් පවතින ආහාරයේ ඉලක්කයට වළඳනවා. මේ ආහාර නම් ගන්නේ බ්‍රහ්මචර්යානුග්‍රහයි සරස ගන්න නෙමෙයි. ඉති පුරාණංච වේදනම් පටිහංකාමි නවංච වේදනම් මේ ආහාරයේ ගොඩාක් පුරෝගණ වේදනාවත් මම නොගත යුතුයි. ඉති පුරාණංච වේදනම් පටිහංකාමි නවංච වේදන හිස් කරගෙන වේදනාව ගන්නෙත් නෑ. මොකද පුරෝගණ වේදනාව ගත්තොත් එතනත් විඩාවක් තියෙනවා. හිස් කරගෙන වේදනාව ගත්තොත් එතනත් බෑ. එතන නිකන් වෘත සමාදානයක් වගේ. ඒ නිසා මම ගන්න ඉලක්කයට ඉති පුරාණංච වේදනම් පටිහංකාමි නවංච වේදනම් න උපාදේශම් මේ වේදනා දෙකම උපද්දවන්නේ නැතුව මම පරිහරණය කරනවා කියලා ආහාරයේ ඉලක්කය දැනගත්තාම ඒ ආහාරයේ නිසා තණ්හාව පෝෂණය වෙන්නේ නැහැ. ඇත්තටම මෙතන ගැඹුරින් එයා දැනගන්නවා ආහාරම් පජානාති. මේ ආහාර ගැනීම තුලත් දැන් ආහාරම් පජානාති කියන ආහාරය දැනගන්නකොටම සම්මාදිට්ඨියනේ. ඒතර ඒක විදර්ශනා කරන්නේ මේ කැම ටික ගන්න එක අස්සෙත් පංචස්කන්ධ ධර්මයක් ක්‍රියාත්මක වෙනවා කියලා දැකීම තුල පින්වත්නි ඒ සම්මාදිට්ඨියම විදර්ශනා සම්මාදිට්ඨිය පැත්තට නැඹුරු වෙනවා. මේ කෑම ගන්නකොට කනබුන කෑම තුලත් වෙන්නේ ඇත්තටම හුදු පංචස්කන්ධ ධර්ම ටිකක් ක්‍රියාත්මක වීමක් විතරමයි. දැන් උදාහරණයක් විදිහට අපි පොලොස් කනවා, ඊට පස්සේ අපි කොළමැල්ලුම් කනවා, අපි වෙනත් මොනවා හරි බනිස් කනවා, ආප්ප කනවා. මේ විදිහට කිව්වට ඇත්තට මේ කෑම ගන්න එක ASCII වෙන්නේ පංචස්කන්ධ ධර්ම ටිකක් ක්‍රියාත්මක වෙනවා. දැන් පොලොස් වල රහක් තියෙනවා කියලා අපි හිතුවට මේ පොලොස් වල නෙමෙයි ඇත්තට මේ රහ තියෙන්නේ. පොලොස් වලත් නෙමෙයි දිවෙත් නෙමෙයි මේ දෙක අතර අපේ දෝලණය වෙවින්නේ අපි මේ තුල අවිද්‍යාව තියෙන නිසා. පොලොස් කන වෙලාවට අපි තුල වෙන්නේ හුදු පංචස්කන්ධ ධර්ම ටිකක් හටගෙන නිරුද්ධ වීමක් විතරයි.
එතකොට පොළොස් කෑල්ල කනකොට චක්කු ජීවහා විඥානේ දිවේ විඥානේ හටගෙන විඥානස්කන්ධයක් පහළ වෙලා ඒ විඥානස්කන්ධයට අනුව එයා පොළොස් බව රස වශයෙන් අඳුනගෙන සංඥාස්කන්ධයකුත් පහළ වෙලා ඊට අනුව Tamanගේ හිත තුල සැප වේදනාවක් හටගෙන අද හොඳයි රහට පොළොස් තියෙනවා කියන තැනින් සැප වේදනාවක් හටගත්තොත් පොළොස් රහ නැහැ කියන තැනින් දුක් වේදනාවක් හටගත්තොත් වේදනාස්කන්ධයකුත් Taman තුල ඇති වෙනවා. මේවා පොළොස් වල ඇති වෙන එකක් නෙමෙයි. Taman තුලයි මේ ධර්ම ඇති වෙන්නේ. ඊට පස්සේ ඒකට අනුව හිතේ සිතුවිලි ටිකකුත් ඇති වෙනවා පොළොස් සම්බන්ධව. ඒ කියන්නේ සංකාරස්කන්ධයකුත් ඇති වෙනවා. ඒක ආපු කැමට අනුව රූපස්කන්ධය වෙනස් වෙනවා. ඒ කියන්නේ මේ වෙලා තියෙන්නේ ආහාරය නිසා පංචස්කන්ධ ධර්ම ටිකක් ඇති වෙලා නැති වෙලා. එතකොට ආහාරය ඇත්ත කතාව තේරුම් ගත්තාම ඒක නිසා පංචස්කන්ධේ පෝෂණය වෙන්නේ මේ මොහොතේ ලැබෙන්නේ මොනවද? ඒවා ඒ ලැබෙන්නේ පොළොස් උනත්, මාළු උනත්, මස් උනත්, බිත්තර උනත්, ඒ මොනවා උනත් එයාට විශේෂ වෙනසක් පේන්නේ එයා දකින්නේ මේ කෑම තුල පංචස්කන්ධ ධර්මයක් හටගෙන නිරුද්ධ වීමක් විතරයි ආහාරය මුල් කරගෙන වෙන්නේ කියලා. එතකොට එයා තුල විදර්ශනා සම්මාදිට්ඨියක් තමයි විපස්සනාවට බර සම්මාදිට්ඨියක් උපදිනවා. අන්නේ උපන් සම්මාදිට්ඨිය තුලින් කබලින්කාර ආහාරය තේරුම් ගැනීම තුලම යම් කෙනෙකුට විමුක්තිය ස්පර්ශ කරගන්න පුළුවන්. එතකොට ඒක තමයි මේකේ ඉතා වැදගත් කාරණේ. එතකොට මේක ප්‍රතිවේක්ෂා කරමින් එයා ආහාරය ගන්නවා. මොකද ආහාරය ගැන දන්න නිසා. ඊට පස්සේ දැන් වේදනාව මුල් කරගෙන තමයි පින්වත්නි දැන් වේදනාව හේතු වෙන ආහාර ස්පර්ශයේ ස්වභාවය නොදන්නාකම නිසා තණ්හාව වැඩෙනවා. ඒ කියන්නේ ආහාරය නිසා යම් වේදනාවක් හටගන්නකොට ඒ වේදනාවට හේතු වන ආහාර ස්පර්ශයේ ස්වභාවය මේකේ ඇත්ත කතාව දන්නේ නැතිකම නිසා තමයි පින්වත්නි තණ්හාව වැඩෙන්නේ. එතකොට අපිට තේරෙනවා මේ ආහාර පෝෂණය වෙන්නේ තණ්හාවෙන්. ඒක අපි තව දුරටත් ටිකක් ගැඹුරින් කතා කරගන්න බලමු. පින්වත්නි ගහක් උනත් පවතින්නේ ආහාර ප්‍රත්‍යයෙන්. එතකොට ආහාර ප්‍රත්‍යයෙන් තමයි ගහක් උනත් පවතින්නේ. ගහක පැවැත්ම තීරණය වෙන්නේ ආහාර ප්‍රත්‍යයෙන්. එහෙමනම් අපේ මේ සත්වපුද්ගල භාවය සහිත සාංශාරික පැවැත්ම තීරණය වෙච්ච ආහාරයක් තියෙනවා. දැන් ඔබට තේරෙනවා මේ ජීවිතේ නම් හරි කබලින්කාර ආහාරයම තමයි මේ ජීවිතේ නම් උපතේ සිට මරණය දක්වා මේ ඕලාරික කය පෝෂණය කරන්න, කය නඩත්තු කරන්න එළියෙන් ගත්ත කබලින්කාර ආහාරය අපට උදව් වුණා. අපට උපකාර වුණේ කබලින්කාර ආහාරය. එතකොට භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයට අනුව බැලුවාම අපට යම් අදහසක් ගන්න පුළුවන්. මේ කබලින්කාර ආහාරයේ ගනිද්දී භාග්‍යවතුන් වහන්සේ වදාරනවා කබලින්කාර ආහාරය පුත්‍ර මාංශයේසේ දත යුතුයි කියලා. ඒ කියන්නේ කබලින්කාර ආහාරය කියන එක පුත්‍ර මාංශය වගේ දකින්න ඕනේ. එහෙම නැති වුණොත් ඒ කබලින්කාර ආහාරය නිසාම තණ්හාව පෝෂණය වෙන්න පුළුවන්. හිතේ ආසාවක් වැඩිලා මේ වේදනාව නිසා ඇතිවෙන කියන්නේ ආහාරය මුල් කරගෙන ඇති වෙන සැප වේදනාව නිසා තණ්හාවක් මෝරන්න පුළුවන්. එතකොට දැන් මෙතන කබලින්කාර ආහාරය පුත්‍ර මාංශයේසේ දත යුතුය කියලා කියන්නේ එතකොට හරි ලස්සන උදාහරණයක් භාගතුන් වහන්සේ මතක් කරනවා. යම් කාන්තාවක් සහ පිරිමියෙක් දරුවත් අරගෙන කාන්තාරික යනවලු යන ගමන් ඔවුන් ගෙනාපු කන බොන ආහාර ඔක්කොම ඉවරයිලු. නමුත් දැන් තව ඉස්සරහට යන්න ඕන. දැන් තුන්දෙනාම මේ කාන්තාරිය මැද මැරෙන්නයි වෙන්නේ. ඒ නිසා මේ කාන්තාවයි පිරිමියයි දෙන්න කල්පනා කරගත්තලු කමක් නැහැ. අපි මේ දරුවා මරලා ආහාරයට ගමු කියලා. ඒ තුල ඊටාම ම්ලේච්ඡ අදහසක් තියෙනවා කියලා මේක එක උදාහරණ කතාවක් විදිහට ඔබට තේරෙන්නයි කියන්නේ. මේ ප්‍රචණ්ඩ අත්දැකීමක් විදිහට ගන්න නැතුව මේක මේ උපමාව තේරුම් ගන්න විතරක් පාවිච්චි කරන්න. දැන් මොවුන් කල්පනා කරනවා කමක් නැහැ අපි තුන්දෙනාම මැරෙනවට වඩා මේ දරුවම මරලා අපි ආහාරයට ගමු කියලා කල්පනා කරනවලු දැන් මේ කාන්තාරේ යන ගමන්. එතකොට කාන්තාරෙන් ඈතර වෙනවා නම් මේ දෙන්නම පින්වත්නි දැන් මේ එකඟතාවයකට ආව කමක් නැහැ අපි එකම දරුවා මරලා අපි ආහාරයට යන්න නැත්නම් අපි තුන්දෙනාම කාන්තාරේ මැරෙනවනේ. ඒ නිසා මේ දරුවා මරලා ආහාරයට ගන්නකොට හඬා අනේ අපිට මේ මොකද වුනේ? අපේ දරුවට මේ මොකද වුනේ? අපි ආදරය කරපු අපේ දරුවා කෝ කිය අඬා යා ආහාරයට ගන්නේ. ඒ ආහාරයට ගන්න ඉලක්කයේ අස්සේ තියෙන්නේ පින්වත්නි පැවැත්ම විතරමයි. ඊට වඩා මොකක්වත් තණ්හාවෙන් තෙත් වෙච්ච ගතියක්
නෑ. අන්න ඒ වගේ විමුක්තියම ඉලක්ක කරගෙන මේ ආහාරය ගන්න කියනවා. හැබැයි ඒ ආහාර ගැනීම තුල දැන් ආහාර තෘෂ්ණාමින් තෙත් කරන්නේ හරියට අර පුත්‍ර මාංශයේ ආහාරයට ගන්නකොට හඬ හඬා අර කාන්තාරේදී අර Tamanගේ දරුවා ආහාරයට ගත්තා වගේ මේ ආහාරය මුල් කරගෙන තෘෂ්ණාව මෝරන්න දෙන්නේ නැතුව මම මේ ආහාරය ගන්න යැපීම පිණිස විතරමයි කියන තැනින් වෙන විකල්පයක් නැහැ. මම මේ කන මේ ශරීරේ නඩත්තු කිරීමටමයි සරස ගන්නවත් නේවද වායන මදායන මණ්ඩනායන සරස ගන්න මත්වීම පිණිස මේ වෙන කිසිම ඉලක්කයකට නෙමෙයි ගන්නේ. මේ ශරීරේ නඩත්තු කිරීමටමයි පැවිද්දෙක් නම් බ්‍රහ්මචර්යාවට අනුග්‍රහ පිණිසමයි කන්නේ කියන ඉලක්කයෙන්ලු කබලින්කාර ආහාරය ගන්න ඕන. හරියට පුත්‍ර මාංශයේසේ දත යුතුයි කියලා තියෙන්නේ. හඬ හඬ අපි කැමැත්තෙන් කරන දෙයක් නෙමෙයි. යැපීම පිණිස කරන දෙයක් කියන අදහස වෙන විකල්පයක් නැතිකමට කරන අදහසින් ගන්න කියනවා. එතකොට ඒ කබලින්කාර ආහාරය නිසා තෘෂ්ණාව වැඩෙන්නේ නැහැ. මොකද ආහාරයට හේතුව තණ්හාව. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ සඳහන් වෙනවා පින්වත්නි මේ ජීවිතයේ තුල පැහැදිලි වෙන දෙවැනි ආහාරය තමයි පස් ආහාර ස්පර්ශය. ඒ කියන්නේ මේ ස්පර්ශය තියෙන ස්පර්ශය නිසා තමයි පින්වත්නි වේදනා සංඥා කියන ඵලය හැදෙන්නේ. දැන් ඔබට තේරෙනවා කබලින්කාර ආහාරය නිසා මේ ශරීරය පෝෂණය වෙනවා. හැබැයි ස්පර්ශ ආහාරය නිසා තමයි වේදනාවත් සංඥාවත් පෝෂණය වෙන්නේ. මේ විඳීම සහ හඳුනා ගැනීම කියන එක පෝෂණය වීම නිසා ස්පර්ශ වීම නිසා පස්සපච්චය වේදනා ස්පර්ශ වුණාම විඳිනවා. වේදනා පච්චය තණ්හා විඳින දෙයට තමයි තණ්හාව ඇති වෙන්නේ. එහෙමනම් ස්පර්ශය නිසා තණ්හාව පෝෂණය වෙලා තවදුරටත් භවයේ පෝෂණය වෙවි යනවා. ස්පර්ශ ආහාර කිව්වේ ස්පර්ශ ආහාර ප්‍රත්‍යයෙන් වේදනාවයි සංඥාවයි කියන දෙක පෝෂණය වෙනවා. වේදනාව පස්සපච්චය ස්පර්ශය කියන්නේ ඇහැයි රූපයයි ඇහි විඥානයයි තුන එකතු වීම. කනයි ශබ්දයයි කනේ විඥානයයි තුන තින්නම් සංගති පස්සෝ. මෙන්න මේ තුන එකතු වීම ආහාරයක් විදියට ධර්මයේ පෙන්නනවා. මොකටද ආහාරය වෙන්නේ? පස්සපච්චය වේදනා. ස්පර්ශය කියන ආහාරය නිසා විඳීම හට ගන්නවා. විඳිනවා. විඳීම නිසා විඳින දේට තණ්හාව ඇති වෙනවා. එහෙමනම් තණ්හාව උඩුදුවන්න ස්පර්ශය ආහාරයක් වෙලා තියෙනවා. ස්පර්ශය ආහාරය කරගෙන තණ්හාව මෝරලා තියෙනවා. මොකද ආහාරයට හේතුවම වෙන්නේ ඊට පස්සේ තණ්හාවනේ. එතකොට ස්පර්ශය ආහාරය කරගෙන තණ්හාව වැඩෙනවා නම් ඒක භාග්‍යවතුන් වහන්සේ වදාළේ ස්පර්ශය ආහාරයක් වෙන්නේ වේදනාවට සහ සංඥාවට. ඒක භාග්‍යවතුන් වහන්සේ වදාරනවා පින්වත්නි ඒක මේ සම්පූර්ණයෙන්ම ඵලයක් විදියට වේදනාවයි සංඥාවයි ගෙනත් දෙන එක උදාහරණයකින් පෙන්වන්නේ හැම නැති එළදෙනක් වගේ. දැන් හැම නැති එළදෙනෙකුට දැන් අපි කබලින්කාර ආහාරයට දුන්න උපමාව මොකද්ද? කබලින්කාර ආහාරය දකින්න ඕන හරියට මේ පුත්‍ර මාංශය වගේ. දැන් මෙතන ස්පර්ශ ආහාරය දකින්න කියන්නේ මොන විදියටද? ස්පර්ශ ආහාරය දකින්න ඕන හරියට හැම නැති එළදෙනක් වගේ. වතුරට බැස්සොත් මාළුව කනවා. ඊට පස්සේ මෙහි සවකාශය ඇසුරු කරගෙන හිටියොත් මේ කපුටෝ ආදී සත්තුන්ගෙන් හිරිහැරයක් වෙනවා. බිම නිදාගත්තොත් බිමේ ඉන්න වේයෝ කෝඹියෝ වගේ කෘමී සත්තු කණ එක නිසා ඒ එළදෙන අපහසුතාවයට පතන. ඒ කියන්නේ නිදා ගන්න පුළුවන්කමකුත් නෑ. ගහකට හේතු වුණොත් ඒ ගහ ඇසුරු කරගෙන ඉන්න සත්තුන්ගෙන් කරදරයක් වෙනවා. එතකොට උන්වහන්සේ කියනවා වේදනාව හරියට හැම නැති එළදෙනක් වගේ දකින්න කියලා. එතකොට මේක දකින්න ඕන පින්වත් දැන් ඇස නිසා ඇසයි රූපයයි ඇහි විඥානයයි තුන එකතු වීම නිසා ඒක ප්‍රිය වශයෙන් ගැනීම නිසා ඒ ප්‍රිය වශයෙන් ගත්තොත් එතනත් අවුලක් තියෙනවා. මොකද්ද? ප්‍රිය වශයෙන් ඇහැයි රූපයයි ඇහි විඥානයයි තුන එකතු වීම ස්පර්ශයනේ. ස්පර්ශය වීම නිසා ඒ ස්පර්ශ වුණු ස්වභාවය නිසා ප්‍රිය වශයෙන් ගත්තොත් යම් සැප වේදනාවක් උපන්නොත් මොකද ස්පර්ශයේ වේදනාවනේ පෝෂණය කරන්නේ. වේදනාවටයි සංඥාවටයි ආහාරය වෙන්නේ ස්පර්ශයනේ. එතකොට ස්පර්ශය ආහාරය කරගෙන වේදනාවයි සංඥාවයි පෝෂණය වෙනවා නම් ස්පර්ශය නිසා ප්‍රිය වශයෙන් වේදනාවක් උපන්නොත් තව විදිහකින් කොහොත් සැප වේදනා මේ කියන එක නැවත නැවත අහන්න පින්වත්නි.
සැප වේදනාවක් උපන්නොත් ඒ සැප වේදනාව නිට්ටියද අනිත්‍යද? ඒක අනිත්‍යයි. අනිත්‍ය නම් අනිත්‍ය වෙච්ච තැනක දුක පවතිනවා. දුකයි නම් පින්වත්නි ඒක Tamanගේ වසඟේ පවත්වන්න පුළුවන්කමක් නැහැ. අන්න බලන්න. ස්පර්ශය නිසා සැප වේදනාවක් හටගත්තොත් ඒ සැප වේදනාව තුලත් පීඩාවක් තියෙනවා. ස්පර්ශය නිසා ඇහැයි රූපයයි ඇහි විඥානය තුන එකතු වීම ස්පර්ශය නිසා දුක් පස්සපච්චය වේදනාව දුක් වේදනාවක් නම් කොහොමද දුකයිනේ. දැන් බලන්න සැප වේදනාවක් හෝ දුක් වේදනාවක් හෝ අදුක්කම සුඛ වේදනාවක් හෝ කුමන විඳීමක් හටගත්තත් ඒ විඳීම තුල විඩාවක් පීඩාවක් තියෙනවා. හරියට හැම නැති එළදෙනක් වගේ හේතු උනත් පීඩාවක් තියෙනවා. බිම නිදාගත්තත් පීඩාවක් තියෙනවා. අවකාශය ඇසුරු කරගෙන හිටියොත් කපුටන්ගෙන් ආදී කුරුල්ලන්ගෙන් ආදී සත්තුන්ගෙන් පීඩාවක් වෙන්න පුළුවන්. ඊට පස්සේ බිම නිදාගත්තොත් කූඹින්ගෙන් වේයන්ගෙන් හිරියරයක් වෙන්න පුළුවන්. ඒතර මේ ස්පර්ශය නිසා කුමන විඳීමක් හටගත්තත් ඒ හැම විඳීමක් තුලම පවතින ස්වභාවය දැනගන්න කියනවා හරියට හැම නැති එළඳිනක් වගේ. එතකොට ස්පර්ශ ආහාර ප්‍රත්‍ය වෙන්නේ වේදනාවටයි සංඥාවටයි පින්වත්නි. එතකොට වේදනාව සංඥාව පෝෂණය වෙනකොට එතනත් තණ්හාව පෝෂණය. වේදනාව නිසා හඳුන ගන්නවා. හඳුනගත්ත දෙයටයි තණ්හාව ඇති වෙන්නේ. හඳුනන්නේ නැති ඒවට තණ්හාවක් ඇති වෙන්නේ නැහැ නේ. එක්ක දැකපුවට, එක්ක අහපුවට, එක්ක දැනුණු ඒවට, එක්ක හිතුණු ඒවට නේ තණ්හාව ඇති වෙලා තියෙන්නේ. කවදාවත් ඔබට මෙහි ලංකාවේ ඉන්නවා නම් ලංකාවේ ඉන්න කෙනෙකුට ඇමරිකාවේ අපි අහපු නැති හඬක් ගැන ඇමරිකාවේ ඉන්න මිනිහෙක් ගැන තණ්හාවක් උපදින්නේ නැහැ නේ. එතකොට ස්පර්ශය නිසා තමයි විඳින්නේ. විඳින දෙයට තමයි තණ්හාව ඇති වෙන්නේ. එහෙමනම් තණ්හාවට උදව්වක් ආහාරයක් වෙලා තියෙනවා ස්පර්ශය. එතකොට ස්පර්ශ ආහාර කියලා කියන්නේ සංසාරේ පෝෂණය කරන එකක්. දැන් මෙතන මනෝ සංචේතන ආහාර. මොනවද මෙතන මනෝ සංචේතන ආහාර කියලා කියන්නේ? මනෝ සංචේතනා කියලා මෙතන කියන්නේ කර්මයට පින්වත්නි. ත්‍රිවිධ භවය කියලා කිව්වත් වරදක් නැහැ. එතකොට මේ මනෝ සංචේතනා කියලා කියන්නේ මනස මුල් කරගෙන ඇති වෙන සිතුවිලි වලට. ඒකම තමයි කර්මය. චේතනාහම් භික්කවේ කම්මං වදාමි කියන්නේ මෙතන මනෝ සංචේතනා කියලා කියන්නේ මනසට අරමුණු වන සිතුවිලි වලට. මෙන්න මේ සිතුවිලි ආහාරයක් විදියට පවතිනවා කුමකටද? ත්‍රිවිධ භවයේ පෝෂණය කරන්න. මොනවාද ත්‍රිවිධ භවය? කාම භවය, රූප භවය, අරූප භවය කියන ත්‍රිවිධ භවයට ආහාරය වෙලා තියෙන්නේ මනෝ සංචේතනාව. එතකොට මනෝ සංචේතනාවලට අනුව තමයි පුද්ගලයාට විපාක පිණිස කර්ම භවයේ හැදෙන්නේ කාම ලෝකෙට යන විදියට. ඒකට කියනවා කාම භව කියලා. මනෝ සංචේතනාව ආහාරය කරගෙන තමයි රූප භවයට යන විපාක හැදෙන්නේ. ඒකට කියනවා රූප භව කියලා. ඊට පස්සේ මනෝ සංචේතනාව ආහාරය කරගෙන තමයි පින්වත්නි අරූප ලෝකෙට යන්න විපාක පිණිස කර්ම හැදෙන්නේ. ඒකට කියනවා අරූප භව කියලා. එතකොට මනෝ සංචේතනාව ආහාරය වෙන්නේ ත්‍රිවිධ භවයට. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ හතරවෙනි කාරණේ විදිහට මතක් කරන්නේ විඥාන ආහාර. මොකද්ද විඥාන ආහාර කියලා කියන්නේ? විඥාන ආහාර කියලා කියන්නේ විඥානයේ ආහාරය බෙලා තමයි. මේක ටිකක් ගැඹුරුයි. නමුත් අපි ටිකක් හරි තේරුම් ගන්න උත්සාහ කරමු. විඥානයේ ආහාර කරගෙන තමයි පින්වත්නි විඥානයේ මුල් කරගෙන ප්‍රතිසන්දිය හරහා නාම රූප වලට ආහාරය වෙන්නේ. මෙතන විඥානය බැස ගැනීම නිසායි නාම රූප වලට විඥානයේ ආහාරය වෙලා නාම රූප වැඩෙන්නේ. නාම රූප වැඩෙනකොට ආයතන 6 වැඩෙනවා. ආයතන 6 වැඩිලා දැන් මේක උදාහරණයක් විදිහට ගත්තොත් කලල රූපයක් විදිහට විඥානයේ කියන ආහාරයේ මුල් කරගෙන තමයි ගර්භාෂ බිත්තියක් ඇතුලේ නාම රූප කියලා ධර්ම දෙකක් වැඩෙන්නේ. නාම රූප කියන දෙක වැඩිම නිසා තමයි ආයතන 6ක් වැඩෙන්නේ. එතන ආයතන 6ට උදව් වෙලා තියෙන්නේ නාම රූප වලට උදව් වෙලා තියෙන්නේ විඥානීය කියන ආහාරය. ඒතර විඥානීය කියන ආහාරයත් පුද්ගලයාගේ සංසාර පැවැත්මට ආහාරයක් වෙලා තියෙනවා. දැන් මෙන්න මේ විදිහට තේරුම් ගන්න. දැන් අපි හොඳට බලමු. දැන් මේ ආහාර හතර දැනගන්නවා. මොකක්ද ආහාර? කබලින්කාර ආහාර. කබලින්කාර ආහාරය මොකද්ද පෝෂණය කළේ ආහාරය කරගෙන මේ සම්පූර්ණ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත රූපය පෝෂණය කළා. දෙවෙනි එක පස්ස ආහාර ස්පර්ශය. කාරණා තුනක එකතු. ඒක මොකටද ආහාරය උනේ? පස්සේ ආහාරයක් වුණා. වේදනා සංඥා දෙක පෝෂණය කරලා වේදනා පච්චය තණ්හාව උඩුදුවන්න විඳින දෙයට තණ්හාව ඇති කරන්න මේ ස්පර්ශය කියන ආහාරය උදව් වුණා. තුන්වෙනි ආහාරය මනෝ සංචේතන.
මොකද්ද මේ මනෝ සංචේතන ආහාරයෙන් කලේ? මනෝ සංචේතන ආහාරය කලේ ත්‍රිවිධ භවය පෝෂණය කරන්න ආහාරයක් හැදුවා. ත්‍රිවිධ භවයේ පෝෂණය වෙන්නේ මනෝ සංචේතන. මනස මුල් කරගෙන ඇති වෙන සිතුවිලි නිසා. ඒකම තමයි මෙතන කර්මය කියලා කියන්නේ. මනෝ සංචේතන චේතනාවමයි කර්මයේ චේතනහම් භික්කවේ කම්මං වදාමි. මෙතන කර්මයටම තමයි මනෝ සංචේතනා කියලා කියන්නේ. මෙන්න මේ කර්මයේ මුල් කරගෙන කාම භවයේ හෝ රූප භවයේ හෝ අරූප භවයේ හදලා දුන්නා. ඊට පස්සේ හතරවෙනි එක තමයි විඥානාහාර. විඥානාහාරය උදා වුණා. ඒ ප්‍රතිසන්දි විඥානේ නාම රූප වලට ආහාරයක් කරලා දුන්නා. විඥානය බැහැ ගැනීම නිසා විඥානයේ ආහාර කරගෙන තමයි නාම රූප වැඩෙන්නේ. නාම රූප වැඩිම නිසා තමයි ආයතන 6 වැඩෙන්නේ. විඥානයේ කියන ආහාර නැත්තම් විඥානයේ කියන ආහාර නැත්තම් එතන නාම රූප වැඩෙන්නේ නැහැ. ඒකයි මේ විඥානයක් නැති තැනක තමයි කලලයක් ගබ්සා වෙන්නේ. ඇයි? ආහාර නැහැ. මොකක්ද ආහාරය? විඥානයේ නම් වූ ආහාරේ නෑ. එහෙමනම් අපට තේරෙනවා පුද්ගලයාගේ මේ ජීවිතයේ පැවැත්ම පිණිස පවතින ආහාරය ගැන විතරක් නෙමෙයි මෙයා දැනගන්නේ. මෙතන පජානාති කියලා කිව්වේ මෙතන දැන ගැනීම, මේ සම්මාදිට්ඨිය හදාගන්න කෙනා මේ ආහාර හතරම දැනගන්නවා. ආහාර හතරෙන් පෝෂණය කරන්නේ කුමක්ද? කුමකටද මේ ආහාරයේ පෝෂණය සපයන්නේ කියන දැක්මත් එයා හදාගන්නවා. ඒ දැක්ම හදා ගැනීම නිසා පින්වත්නි එයාගේ සිත සම්පූර්ණයෙන්ම නිදහස් වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මේකට හේතුව තමයි ආහාරයට හේතුව විදියට මෙයා දකින්නේ මොකද්ද? ආහාර දැන් මෙතන කාරණා හතරක් තියෙනවානේ. දැන් ආහාරම් පජානාති ආහාරය දන්නවා. ආහාර හතරෙම ස්වභාවයක් දන්නවා. ඊට පස්සේ ආහාර සමුදයංච පජානාති. ඊට පස්සේ ආහාරයට හේතුවක් දැනගන්නවා. මොකක්ද ආහාරයට හේතුව? තණ්හා සමුදයෝ ආහාර සමුදයෝ. මේකට හේතුව තණ්හාව. දැන් බලන්න පින්වත්නි මේ කන බොනේ ආහාරයෙන් නඩත්තු කරන මේ ශරීරයේ පෝෂණය කරන්න උනේ තණ්හාව නිසා. මොකද තණ්හාව නිසානේ උපන්නේ. ස්පර්ශය ආහාරයේ වෙලා වේදනා සංඥා දෙක පෝෂණය කරන්න හේතුුනේ තණ්හාවමයි. ඊට පස්සේ මනෝ සංචේතන ත්‍රිවිධ කර්ම භවයක් කරා ඇදිලා යන්නේ තණ්හාව නිසාමයි. ඊට පස්සේ විඥානේ පැලවෙන්නේ තණ්හාව නිසාමයි. මොකද මේ විඥානේ පැලුණාට පස්සේ ඊට අනුව නාම රූප වැඩෙනවා. නාම රූප වලට ආහාරය වුණා විඥානේ. හැබැයි විඥානය බැහැගත්තේ මොකක් නිසාද? බැහැගත්තේ තණ්හාව නිසා. එහෙමනම් මේ ආහාර වලට හේතුව මොකද්ද? තණ්හාව. ඒතකොට තණ්හාව කියන එක නිරුද්ධ වුණා නම් පින්වත්නි කන බොන කෑමෙන් නඩත්තු කරන්න ශරීරයක් නැත්තම් එතකොට ආහාරයට ඉඩක් තියනවද? ආහාරයට ඉඩක් නැහැ. කබලින්කාර ආහාරයට ඉඩක් නැහැ. තණ්හාව නිරුද්ධ වෙලා නම් ඇසයි රූපයයි ඇහි විඥානයයි කියන ස්වභාවයේ ස්පර්ශ වීමක් තියනවද? ස්පර්ශ වීමක් නැහැ. ස්පර්ශ වීමක් නැත්නම් ස්පර්ශය නිසා හටගන්න වේදනාවකුත් නැහැ. වේදනාව නැත්නම් වේදනාව නිසා නැවත නැවත පෝෂණය වෙන තණ්හාවකුත් නැහැ. ඊට පස්සේ මනෝ සංචේතනා කිව්වේ මනස මුල් කරගෙන ඇති වෙන සිතුවිලිනේ. ඒ සිතුවිලිත් ගොඩනැගි යන්නේ පින්වත්නි තණ්හාව නිසා. රූප සංචේතනා, ශබ්ද සංචේතනා, ගන්ධ සංචේතනා, රස සංචේතනා, පොට්ටබ්බ සංචේතනා, ධම්ම සංචේතනා ආදී වශයෙන් ඇති වෙන මේ සියලු සංචේතනා වලටම ඇත්තටම හේතුව පින්වත්නි තණ්හාවමයි. එහෙමනම් විඥානය කියන එකත් පැලුණේ මොකක් නිසාද? තණ්හාව නිසා. මොකද විපාක පිණිස කර්ම හැදිච්ච නිසා තණ්හාව නිසානේ විපාක පිණිස කර්මයක් හැදෙන්නේ. තණ්හා පච්චය උපාදානං උපාදාන පච්චය භවෝනි. විපාක පිණිස කර්ම හැදෙන එකට භවය කියනවා. විපාක පිණිස කර්ම හැදුනේ උපාදාන බැඳී යාමක් නිසා. බැඳී ගියේ තණ්හාව නිසා. තණ්හා පච්චය උපාදානං උපාදාන පච්චය භව. විපාක පිණිස කර්ම හැදුනහම ඒ විපාක පිණිස කර්ම හැදෙන්න අතරමැද තව අතිරේක කාරණයක් තියෙනවා තමයි. නමුත් ප්‍රධාන හේතුව තණ්හාව. තණ්හාව නිසානේ බැඳිලා යන්නේ. බැඳිලා යාම නිසා තමයි විපාක පිණිස කර්ම හැදෙන්නේ. විපාක පිණිස කර්ම හැදිච්ච නිසා තමයි පින්වත්නි විඥානේ පැලවෙන්නේ. එහෙමනම් මෙතන විඥානේ පැලුණාම ඒ විඥානේ ආහාරය කරගෙන තමයි නාම රූප වැඩෙන්නේ. එහෙමනම් අපිට තේරෙනවා එතනත් බලපෑවේ තණ්හාව. නමුත් පොදු අදහසක් ගන්න ආහාරයට හේතුව තණ්හාව. තණ්හාව නැත්තම් ආහාර නිරුද්ධයි. තණ්හා නිරෝධෝ ආහාර තණ්හා නිරෝධා ආහාර නිරෝධෝ. තණ්හාව නිරුද්ධ නම් ආහාර නිරුද්ධ වෙලා යනවා. තණ්හාව නැත්තම් කබලින්කාර ආහාර වලින් පෝෂණය විය යුතු ශරීරයකුත් නැහැ. ස්පර්ශය ආහාරය වීමකුත් නැහැ. මනෝ සංචේතන ආහාර වීමකුත් නැහැ. විඥානීය ආහාර වීමකුත් නැහැ. මොකද විඥානීය ආහාර වෙලා නාම රූප වැඩෙන්න තැනක් නැහැ නේ. තණ්හාව නැති තැනක. නිරුද්ධ කරන ප්‍රතිපදාව අය මේ වාරියෝ අට්ටාංගිකෝ මග්ගෝ. නිරුද්ධ කරන ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි පින්වත්නි. එතකොට කබලින්ක දැන් මේකත් එකට එක ගැලපෙනවා පින්වත්නි.
දැන් මේ දැක්ම හදාගත්තට පස්සේ දැක්ම තුලම යා නිවෙන්න පටන් ගන්නවා. කබලින්කාර ආහාරය ස්පර්ශ ආහාරය ඇති කරනවා. කබලින්කාර ආහාරයෙන් හැදිච්ච මේ කනබොන ශරීරයෙන් හැදෙන මේ ශරීරය ප්‍රත්‍ය වෙනවා ස්පර්ශයට. ප්‍රත්‍ය වෙනවා කියලා කියන්නේ ඇසේ ස්පර්ශේ, කනේ ස්පර්ශේ, නාසයේ ස්පර්ශේ ආදී ආයතන හයේ ඇතිවෙන ස්පර්ශයට මේ කබලින්කාර ආහාරයෙන් හැදිච්ච කනබොන ආහාරය උදව් වෙලා නැද්ද? උදව් වෙලා තිනවා. ස්පර්ශ ආහාරයේ මුල් කරගෙන තමයි මනෝ සංචේතන ඇති වෙන්නේ. ඇසේ ස්පර්ශේ, කනේ ස්පර්ශේ, නාසයේ ස්පර්ශේ, දිවේ ස්පර්ශේ, කයේ ස්පර්ශේ මේ ස්පර්ශය නිසා පින්වත්නි ඒ ඇස කන නාසය දිවකය මනස කියන ආයතන හය හරහාම ඇතිවෙන මේ සියලු ආරම්මණයන් මුල් කරගෙන තමයි පින්වත්නි මනසේ සිතුවිලි ගොඩ නැගෙන්නේ. එහෙමනම් අපට තේරෙනවා ස්පර්ශය හේතු කරගෙන මනෝ සංචේතනා කියලා ස්වභාවයක් ඇති වෙනවා. එහෙනම් ස්පර්ශය ප්‍රත්‍ය කරගෙන මනෝ සංචේතනය වැඩෙනවා. මනෝ සංචේතනා ඒ කියන්නේ මනසේ ඇතිවෙන මේ සිතුවිලි මුල් කරගෙන නැවත විඥාණය පැලවීමට උදව් කරනවා. දැන් බලන්න එකින් එකට මේ ආහාර ටිකත් එකින් එකට උදව් කර තමයි මේ භව ගමන සාංශාරික ගමන පෝෂණය කරන්නේ. ඒ නිසා තමයි මේ දේශනාවේ මේ මෙතන ඉතා ගැඹුරු කාරණයක් මතක් කරන්නේ සත්වයාගේ පැවැත්ම පිණිස සත්වයාට අනුග්‍රහය පිණිස මේ ජීවිතේ විතරක් නෙමෙයි සාංශාරික පැවැත්ම පිණිස මේ ආහාර හතර උදව් කරනවා. ඒක දැනගන්න ඕන කියනවා. තණ්හාව නිසා මේ ආහාර වැඩෙන විදිහක් දැනගන්න ඕන කියනවා. අතරමැද කාරණා තියෙනවා තමයි අතරමැද කාරණා තිබුණට දැන් කබලින්කාර ආහාරය නිසා එයාගේ ජීවිතය තුළ ස්පර්ශ ආහාරය වැඩෙනවා. කෙලින්ම බැලුවාම ස්පර්ශ ආහාරය වැඩෙන්නේ නැහැ. නමුත් අතරමැද තව අතිරේක කාරණා තිබුණට කබලින්කාර ආහාරයෙන් හැදිච්ච කනබොන ආහාරයෙන් හැදිච්ච මේ ආයතන 6 නිසා ඇස නම් වූ ආයතනයේ මේ ඇස කන නාසය දිවකය මනස කියන ආයතන 6ට රූප නාම රූප එකතු වෙන්නේ ආයතන හැදෙන්නේ. මේ රූපය කියන එක ඇස කන නාසය දිවකය මනස කියන රූපය මුල් කරගෙන අපට තේරෙනවා ස්පර්ශය ඇති වෙනවා. මොකද ඇසේ ස්පර්ශේ කනේ ස්පර්ශේ ඇති වෙන්න නම් ඇහැ කියලා එකක් තියෙන්න ඕනේ. ඇහැ හැදුනේ කන බොන ආහාරයෙන් තමයි රූපේ හැදුනේ. නාම ධර්මික තුන තමයි රූපේ හැදුනේ කන බොන ආහාරයෙන්. කබලින්කාර ආහාරය නිසා තමයි ඇස කන නාසය දිවකය මනස කියන ආයතන හයේ රූපය ගොඩ නැගුණේ. ඒතර රූපේ හැදුනා නම් ඒ රූපය හැදිච්ච ඇහැ තුලම නේද ස්පර්ශය හටගන්නේ. ඇහි ස්පර්ශේ චක්කු සම්පස්සේ සෝත සම්පස්සේ කියලා කතා කරන්නේ. ඒ ස්පර්ශයේ ආහාරයට කබලින්කාර ආහාර ප්‍රත්‍ය වුණා. ඒ ඇසේ ස්පර්ශය ආදී ස්පර්ශ ආයතන 6 නිසා තමයි පින්වත්නි මනෝ සංචේතන. ඇස කන නාසය දිවකය මනස කියන ආයතන 6 නිසා මනසට සිතුවිලි ඇති වුණා. ඒ මනසට ඇති වෙන සිතුවිලි නිසා නැවත විඥානයේ පෝෂණය වුණා. ඒ විඥානයේ ආහාර කරගෙන නාම රූප වැඩිලා ආයතන 6 වැඩිලා ඒ ආයතන 6 ක්‍රියාවලිය උඩු දිව. එතකොට ඉපදෙමින් මැරෙමින් මේ සංසාර ගමන නිර්මාණය වුණා. මෙන්න මේ කාරණේ දැන ගැනීම තුළම ඔබට තේරෙනවා මේ නාම රූප ධර්මයන්ගේ හට ගැනීම නිරුද්ධ වීම ආහාර ප්‍රත්‍යයෙන් ඇති වෙනවා කියලා දැන ගැනීම තුළ එයාට සම්මා දිට්ඨිය උපදව ගන්න පුළුවන්. අපි ඉදිරි දේශනාවේදී මේ ගැන තවත් යම් අදහසක් කියලා අපි දේශනාව ආරම්භ කරන්නම්. මොකද අපිට දේශනාවට දාලා කාලය හමාර වෙන නිසා මේ ආහාරයත් ආහාරයට හේතු වෙච්ච තණ්හාවත් තණ්හාව නිරුද්ධ වීමෙන් ආහාර නිරුද්ධ වීමත් ආහාර නිරුද්ධ කරන ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගයක් කියන මේ කාරණා හතර පිළිබඳ අවබෝධයක් හදා ගැනීම තුළ එයාට සම්මා දිට්ඨිය උපදිනවා. ඒ සම්මා දිට්ඨිය ගැඹුරින් විමසනකොට එයා තුළ මේ රාගානුසය, පටිඝානුසය ප්‍රහාණය වෙලා මම කියන අදහස දුරු වෙලා අවිද්‍යාව දුරු වෙලා සම්පූර්ණයෙන්ම විද්‍යාව උපදවාගෙන එයාගේ ජීවිතය තුළ දිට්ඨ ධම්මේ දුක්ඛසන්තරෝ හෝති මේ ජීවිතය තුළදීම දුක හමාර කරලා ආහාර නිරුද්ධ කරගන්න පුළුවන්. ඔබ හැම දිනාටම ආහාර නිරුද්ධ කරගන්න මේ දේශනාව